දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරතී සුභාරතී දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරතී 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 සෑම බ්‍රහස්පතින්දා දිනකම පෙරවරු 7 සිට 8 දක්වා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අනුග්‍රහයෙන් සුභාරති ඔබගේ නිවහන සොයා ඇදේ ඔබේ සුවසිත අපේ පැතුමයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව. තත්වින් උසස් බෙහෙත් සාධාරණ මිලකට ගන්න රාජ්‍ය උසස් වලට යන්න. නැතහොත් ඕනෑම ෆාමසියකින් ඔබේ බෙහෙත් වට්ටෝරුවට SPC බෙහෙත් මේලන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ පණිවිඩයකි. අයිබෝන් සුබ දවසක්. මේ සුවිශේෂී හමුව අද වෙන්වන්නේ රාජ්‍ය ඔසුසැල් පද්ධතිය පිළිබඳව සාකච්ඡා කරන්න. ඔබේ බෙහෙත් අට්ටෝරුව අතේ තියාගෙන ඔබ කල්පනා කරනවා සාමාන්‍යයෙන් මම අද මේ බෙහෙත් ටික ගන්න යන්නේ කොතනටද කියලා. ඒ වගේ වෙලාවට ඔබට මතක් වෙන්නේ රාජ්‍ය ඔසුසැල. තමන්ගෙම තැනකට යනවා වගේ හැඟීමක් ඔබට දැනෙනවා ඇති. ඒ වගේම තමන්ට සමීපකමක් ඔබට දැනෙනවා ඇති. ඇත්තටම මේ රාජ්‍ය ඔසුසැල් පද්ධතියේ අරමුණ මොකක්ද? එය ඔබ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව වගේම අපේ රටේ ඖෂධ ගෙන්වීම සහ ඒ ක්‍රියාත්මක වැඩපිළිවෙල පිළිබඳවත් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පිළිබඳව කතා කරන්න අපි ගෞරවයෙන් ඇරයුම් කළා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ගරු සාමාන්‍ය අධිකාරිතුමන් අලෙවි සුනිත් සුදසිංහ මහතාට. බොහොම ගෞරවයෙන් ඔබතුමන්ව පිළිගන්නවා. අයිබෝන්. අයිබෝන්. කොහොමද මේ දිනවල ඔබතුමන්ගේ වැඩ කටයුතු කාර්යබහුලයිද කොහොමද? ඉතාමත් කාර්යබහුලයි. සෑහෙන්න අපි කියන අර බෑග්ග්‍රවුන්ඩ් එකේ ඉඳන් සෑහෙන්න වැඩක් කරනවා අපි. විශේෂයෙන් එන්නත් ගෙනත් දීම සඳහා ඒ වගේම ඖෂධ ලංකාව වටේම ව්‍යාප්ත කිරීම සඳහා ඒකේ අපි කියනවා availability කියලා ඒක තිබීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා විශාල කැපකිරීමක් විශේෂයෙන්ම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සේවකයන් කැපකිරීමකින් කටයුතු කරනවා. හොඳයි. දැන් විශේෂයෙන්ම දැන් අපි එන්නත් ගැන කතා කරොතින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිතුමන් විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා නිරන්තරයෙන් සාකච්ඡා කරන දෙයක් තමයි මේ එන්නත් ගෙන්වීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඉටු කරනවා. ඒ වගේම තමයි කොරෝනා වලින් පරිබාහිරව තියෙන අනෙකුත් ලෙඩ රෝග සඳහා ගෙන්වන ඖෂධ සම්බන්ධෙනුත් අතිවිශාල දැවැන්ත කාර්යභාරයක් මේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඉටු කරනවා කියලා. එතකොට දැන් මේ අපි එන්නත් ගැන කතා කරන කාරණය පොඩ්ඩක් පසකින් තියලා එන්නත් කොරෝනා වසංගතය වගේම අනිකුත් ලෙඩ රෝගත් අපේ රටේ තවමත් ඒ විදිහටම පවතිනවානේ. ඉතින් අපි ඒවට මේ ඖෂධ දෙන්නේ බෙහෙත් දෙන්නේ කොහොමද කියන කාරණය ගැන කතා කරමු. දැන් අපි අහලා තියෙන කාරණය තමයි මේ ඖෂධ කියන්නේ මහා විශාල ජාවාරමක්. මේක මාපියාවක්. ඉතින් මේ මාපියාව ඇතුලේ මේ ජාවාරම ඇතුලේ අපි වගේ පුංචි රටක් කොහොමද ක්‍රියා කරන්නේ කියන කාරණයක් පිළිබඳව කතා කරාම බොහොම සීරුවෙන් බොහොම පරිස්සමට මේ ගනුදෙනුව කරන බව තමයි අපිට දැනගන්න ලැබුණේ. දැන් මේ ඖෂධ සම්බන්ධයෙන් තියෙන වෙළඳපොළ තත්ත්වය පිළිබඳව අපි පළමුවෙන්ම කතා කරමු. මොකද මේ ඔබතුමාට බෙහෙවින්ම අදාළයි මේ කාරණේ අලවි අංශය නිසා. ඇත්තටම මොකක්ද තත්ත්වය? සුද්ධර්මිකා මෙහෙමයි මේක ඉස්සෙල්ලම ලෝකය ගත්තොත් සාමාන්‍යයෙන් මේකේ වොලියුම් එක නැත්නම් මේකේ බිස්නස් එකේ කොස්ට් එක ටෝටල් ඒ වොලියුම් එක ගත්තොත් US ඩොලර්ස් ට්‍රිලියන 1.4ක් විතර වෙනවා. ඒ කියන්නේ දැවන්ත ව්‍යාපාරයක් මේක. එතකොට අපි සාමාන්‍යයෙන් ඇනුවලි නැත්නම් අවුරුද්දකට ගන්න අපි කියන්නේ අර ඩෝස් ප්‍රමාණය ගන්න බෙහෙත් ප්‍රමාණය ගත්තොත් මුළු ලෝකෙම ගත්තොත් සාමාන්‍යයෙන් ට්‍රිලියන 4.5ක් මිනිසුන් බෙහෙත් සරින් සරේට වාර ගන්නක් ගන්නවා. මේ අති විශාල ප්‍රමාණයක්. ඒ කියන්නේ ලෝකෙටම මේ බෙහෙත් කියන මේ ව්‍යාපාරය ඇති වෙලා තියෙනවා. ඒ වගේම සෑහෙන දියුණුවක් වෙලා තියෙනවා. අපි ලංකාව ගත්තොත් එහෙම ලංකාවේ 2015 සිට මේ 2020 වෙනකොට
ශීඝ්‍ර දියුණුවක් පෙන්වලා තිනවා මේ ඉන්ඩස්ට්‍රි එක. වොලියුම් එක වශයෙන් ගත්තොත් සාමාන්‍ය ශ්‍රී ලංකා රුපියල් වලින් ගත්තොත් බිලියන 50ක් විතර අවුරුද්දකට මේ බිස්නස් වෙනවා. බිලියන 50ක් විතර. විශාල දැවැන්ත ව්‍යාපාරයක් ලංකාවේ බැලුවාම. ඒක තමයි අර ඔබතුමියත් කියන්නේ නැත්තේ අර මාෆියාවක් කියන මෙච්චර බිස්නස් වොලියුම් එකක් තියෙනකොට ඕනම කෙනෙක්ගේ ඇස් හැරෙනවා. ඕනම බිස්නස් කරන කෙනෙක්ට මේකට එන්න ආස හිතෙනවා. ඒකේ අතුරු ප්‍රතිඵල තියෙනවා. කොහොමද මම වැඩියෙන් ලාභ ලබන්නේ කියලා ඊළඟට බලනවා. ඉතින් විශේෂයෙන්ම ගත්තොත් ලංකාවේ ඖෂධ වෙළඳපොළ ගත්තොත් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට කඩන්න පුළුවන්. පළවෙනි කාරණේ තමයි රජයේ රෝහල් වලට බෙහෙත් ලබා දෙනවා. ඒ තුලින් පාරිභෝගිකයන්ට බෙහෙත් නොමිලේ ලබා දෙනවා. දෙවෙනි කාරණේ ඒක සාමාන්‍යයෙන් ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 29ක් 30ක් වගේ ඒ ප්‍රමාණය තියෙනවා. දෙවෙනි කාරණය තමයි රීටේල් මාකට් එක. ඒ කියන්නේ අපි ෆාමසිස් වලින් ගිහිල්ලා බෙහෙත් ගන්න. එතකොට ඒක තමයි ලොකුම මාකට් ෂෙයා එක තියෙන සාමාන්‍ය 50ක් 55ක් විතර 2020 වෙනකොට තියෙනවා. එතකොට තුන්වෙනි එක තමයි පෞද්ගලික රෝහල් වලින් බෙහෙත් අලෙවි කරනවා. එතකොට මේ අංශ තුනම එකතු වුනහම 100ක් විතර මේ සංයුතිය තියෙන මේ විදිහට. ඊටත් අමතරව ගත්තොත් එහෙම රීටේල් මාකට් එක මේ බ්‍රෑන්ඩ්ස් වශයෙන් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් 4600ක් 4500ක් විතර විවිධ වර්ගයේ බ්‍රෑන්ඩ්ස් තියෙනවා. ඉතින් ඕක තමයි ලංකාවේ මාකට් එක. ඉතින් අර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් විශාල කාර්යභාරයක් වෙනවා. මේ මාකට් එකේ විශේෂයෙන්ම මිල කියන එක ලංකාවේ තියෙන මිනිසුන්ට ඉතාමත් සංවේදී කරුණක්. ඉතින් ඒ කාරණය මේ රාජ්‍ය ඖෂධ සංස්ථාව විසින් ඇත්තටම කන්ට්‍රෝල් කරනවා කිව්වොත් නිවැරදි. පාලනය කිරීමක් කරන්නේ අපේ ආයතනය විසින්. මොකද නිහඬ සේවාවක් කරන ආයතනයක්. නමුත් දැවැන්ත කාර්යයක් කරනවා අපි. හොඳයි. ඇත්තටම දැන් අර ඔබතුමන් කිව්වා වගේ දැන් මේ අපේ රටේ ඖෂධ නිෂ්පාදනය කරන්න පටන් ගන්න ඒක ටිකක් මේ මෑත කාලීනව හා ටිකක් දීර්ඝ කාලීනව තියෙනවා. නමුත් ඒකේ අපි පටන් ගැනීම වගේ කිව්වොත් නිවැරදි. අපි මේ ඖෂධ නිෂ්පාදනය කරන්න දැන් ටිකෙන් ටික වැඩි දියුණු කරගනිමින් යනවා. ඒ අතරතුරේ ඖෂධ ගෙන්වීම සිදු වෙනවා. දැන් සමහර වෙලාවට ඔය විවිධ අවස්ථාවල අපිට රෝහල් වල වෛද්‍යවරු හෙදියන් රෝගීන් කියන දෙයක් තමයි ඖෂධ නැහැ කියලා. සමහර වෙලාවට ඖෂධ නැහැ. සමහර වෙලාවට ඖෂධ තියෙනවා. මෙන්න මේ මොකද්ද මේ වෙන්නේ? ඖෂධ නැහැ කියන්නේ මොකක්ද? ඒ ප්‍රශ්නේ කොහොමද ජනතාව තේරුම් ගන්න ඕන? මෙහෙමයි. දැන් අර මං කිව්වේ ලංකාවේ බ්‍රෑන්ඩ්ස් වශයෙන් ගත්තොත් විවිධ වර්ගයේ සාමාන්‍ය 4500ක් විතර තියෙනවා. මේකෙත් තව ප්‍රභේද තියෙනවා. එහෙම ගත්තාම 7500ක් 8000ක් විතර විවිධ වර්ගයේ ඖෂධ වර්ග ලංකාවේ තිබෙනවා. විවිධ නම් වලින්. එතකොට මේ කාලෙන් කාලෙට දේශගුණයත් එක්ක දැන් මේ කාලේ කොරෝනා වෛරස් එකත් එක්ක අවශ්‍යතාවයන් වෙනස් වෙනවා. දැන් මේ කාලේ වෛරස් එන්නතර සඳහා ලොකු ඉල්ලුමක් තියෙනවා. ඊට අමතරව ඔබතුමිය මතකද විවිධ වර්ගයේ විටමින් C, පැනඩෝල්, ඒ වගේ පැනඩීන් වගේ ඒ වගේ විවිධ ඖෂධ සඳහා ඉල්ලුමක් ඇති වෙනවා නැති වෙනවා. ඉතින් 100% ලංකාවේ නෙමෙයි ලෝකේ කොහෙවත් ඕනම රටක 100% අපිට අවශ්‍යතාවය සපුරාලා එන්න අමාරුයි. මම හිතන්නේ රාජ්‍ය ආයතනයන් මේ පෞද්ගලික අංශයටත් ඒ කරන්න හැකියාවක් නැහැ. ඊට අමතරව අපිට ලොකු ප්‍රශ්න තමයි මේ මෑත කාලේදී ඇති වුණ ආර්ථික ප්‍රශ්නත් එක්ක. එතකොට ඒවයි හැලහැප්පීම එක්කත් පොඩි බාධා ඇති වෙනවා. ඔය ඔක්කොමත් එකතු වෙලා තව ප්‍රශ්නයක් තමයි අපිත් අපේ වැඩ කරන සේවකයොත් සියලුම මිනිස්සුයෝ. එතකොට ඊළඟ ප්‍රශ්නේ තමයි කොරෝනා වෛරස් එක තියෙන කාලෙත් අපි මේ අපේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ වගේම මේ ක්‍රියාත්මක කරනකොට විශේෂයෙන්ම ෆාමසිස් වල අපි ෆස්ට් කන්ටැක්ට් කියලා කියන මුලින්ම හම්බෙන්නේ ගොඩාක් වෙලාට ලෙඩ්ඩුව. එතකොට ඒගොල්ලෝගේ පරිස්සම් වෙලා පෞද්ගලික ෆාමසිස් උත් එහෙමයි. එතකොට මේ ඔක්කොම එකතු වෙලා මේ පහුගිය අවුරුදු එකමාර දෙක තුලදී සෑහෙන අමාරුවෙන් තමයි මේ අවේලබිලිටි එක හදාගත්ත හේතුව මේ ප්‍රශ්න ටික නිසා. නමුත් පැහැදිලිවම කියන්න ඕනේ එහෙම විශේෂ ලොකු හිඟයක් ලංකාවේ දැන්ට නැහැ. දැන් සමහර වෙලාවට ඔය පිළිකා ඖෂධ වෙන්න පුළුවන්, වකුගඩු රෝගීන් සඳහා ලබා දෙන ඒවා ඖෂධ වෙන්න පුළුවන්. එවැනි ඖෂධ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරනවද විශේෂිත ඖෂධ වර්ග සම්බන්ධයෙන්? නැත්නම් සාමාන්‍යයෙන් සියලුම ඖෂධ සඳහා එකම ආකාරයේ අවධානයක් යොමු කරන්නේ? නෑ, අපි විශේෂ අවධානයක් දීලා තියෙනවා විශේෂයෙන් පිළිකා
ලෙඩ්ඩුන් සඳහා රෝගීන් සඳහා ඊට අමතරව දැන් මේ වෙනකොට COVID-19 සඳහා අවශ්‍ය ඖෂධ සඳහා සහ අනෙකුත් විශේෂ අවශ්‍යතා තියෙනවා නම් අපි කියනවානේ ප්‍රයොරිටි දෙනවා කියලා. අපි ඉස්සෙල්ලම අවස්ථාව දීලා ඒවයේ අවైలබිලිටි එක නැත්නම් ඒකේ අවශ්‍යතාවය සපුරා ගන්න හැමදාම කටයුතු කරනවා. ඒක අපේ න්‍යාය පත්‍රයේ තියෙන අංගයක්. ඔව්. දැන් එතකොට මේ අර රෝහල් වලින් කෙලින්ම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ඇනවුම් වෙනවද නැත්නම් කොහොමද ක්‍රමවේදය සකස්සලා තියෙන්නේ? මේක ඇත්තටම දැන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ. එතකොට මේකේ බැඳීමක් තියෙන, මේකේ දාමයක් තියෙන. අපි රාජ්‍ය අවශ්‍යතාවය සපුරාලන්න රාජ්‍ය හොස්පිටල් නැත්නම් රජයේ හොස්පිටල්ස් වලින් දෙන රික්වයර්මන්ට් එක අපි තමයි ඉම්පෝර්ට් කරන්නේ නැත්නම් ගෙන්නන්නේ. ගෙන්නලා ඒ අවශ්‍යතාවය අනුව උන්ට බෙදා හැරීමක් කරනවා මිනිස්ට්‍රි එක හරහා නැත්නම් අමාත්‍යාංශය හරහා. එතකොට අපගේ මේ වෙනකොට අපි ගනුදෙනු කරන්න අපේ රාජ්‍ය අමාත්‍යතුමත් එක්ක චන්න ජයසූරිය අමාත්‍යතුමත් එක්ක එතුමාගේ ගයිඩන්ස් නැත්නම් එතුමාගේ මඟ පෙන්වීම යටතේ විශේෂයෙන් ඔබතුමී කිව්ව චෙයාර්මන් අපේ ප්‍රසන්න ගුණසේන මැතිතුමාගේ ඒ උපදේශ මත විශාල කර්තව්‍යයක් කරනවා. අපි පිට රටින් අපි ටෙන්ඩර් ප්‍රතිපාටියකට ගෙනල්ලා මම එකක් කිය යුතුයි, මේ සාමාන්‍යයෙන් මේ ගේන බෙහෙත් ඉහළම බෙහෙත් ලෝකයේ තියෙන ඔබ නම් කරන ඕනෑම හොඳ බෙහෙතක් තියෙනවනේ, ඒ බෙහෙතම තමයි ලංකාවට ඒ විදිහටම එන්නේ අපි ගෙන්නන්නේ. ඒ ගෙන්නීම තුලින් ගෙනල්ලා රාජ්‍ය හොස්පිටල්ස් තුලින් ඒක නොමිලේ පාරිභෝගිකයන්ට නැත්නම් රෝගීන්ට බෙදා දීමක් තමයි ඔබ කියපු විදිහට අපි කරන්නේ. හොඳයි. අපි කෙටි විරාමයකට ගිහිල්ලා නැවත වරක් සාකච්ඡා කරමු. හිතවතුනි, අද අප සාකච්ඡා කරමින් ඉන්නේ අපේ ඖෂධ පිළිබඳව, ඒ වගේම ඔසුසැල් පද්ධතිය පිළිබඳව. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍ය අධිකාරීතුමන් සුනිත් සුදසිංහ මහතායි අද සුභාරතී සමගින් සම්බන්ධ වෙලා ඉන්නේ. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අප දශක 5ක් පුරාවට ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාවට ප්‍රත්‍යක්ෂ ඖෂධ ඉතාමත් සාධාරණ මිලට ලබා දීමට කටයුතු කළෙමු. සියලුම SPC ඖෂධ වෙළඳපළට නිකුත් කිරීමට පෙර නවීන තාක්ෂණ උපයෝගී කර ගනිමින් අපගේ විද්‍යාගාර තුල තෙවරක් තත්ත්ව පරීක්ෂණයට භාජනය කරනු ලැබේ. දිවයින පුරා විහිදී ඇති අපගේ රාජ්‍ය උසුසල ශාඛා මගින් පළපුරුදු ඖෂධ වේදීන්ගේ සහාය ඔබට ලබා ගත හැක. 50 වසරක් පුරා පාරිභෝගික ඔබගේ විශ්වාසය දිනූ අප ඉදිරියටත් ගුණාත්මක ඖෂධ පමණක් ඔබට ලබා දීමට කැප වී සිටින්නෙමු. 50 වසරක අභිමානය සමරන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඔබේ සුවසිත අපේ පැතුමයි. නැවතවරක් ඔබ සුභාරතී සමගින් සාමාන්‍ය අධිකාරීතුමනි, දැන් අපි කියනවනේ මේ කොහෙට හරි ගිහිල්ලා රාජ්‍ය උසුසැලකට වෙන්න පුළුවන් නැත්නම් පෞද්ගලික උසුසැලකට වෙන්න පුළුවන් SPC ඖෂධ මිල්ලන්න කියලා කියනවනේ. ඇයි මේ එහෙම කියන්නේ? ඒකට ප්‍රධාන කාරණය තමයි අපි මේ ටෙන්ඩර් ප්‍රතිපාදයකින් මේ බෙහෙත් ගෙන්නනකොට අපි අපිට මේකට ඉල්ලුම් කරන්නේ ලෝකයේ සිටින හොඳම බෙහෙත් ඖෂධ නිෂ්පාදනය කරන සමාගම්. ඒ සමාගම් අපිට මේකට මේ කෝඩ් කරනකොට ඒගොල්ලෝගේ නම නැතුව තමයි කෝඩ් කරන්නේ. හැබැයි එම බෙහෙතමයි මොකද අපි ගන්න වොලියුම් එකත් එක්ක අපි ගන්න ප්‍රමාණයත් එක්ක අපිට ඩිමාන්ඩ් කරලා ඒක ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි හිතමු ඒ කියන ආයතනය ලෝකේ විශාල වශයෙන් නිෂ්පාදනය කරන ඩ්‍රග් එකක් තියෙනවා නම් එම ඩ්‍රග් එකම අපිටත් ඒ විදිහටම ලැබෙන්න සලස්වනවා. හැබැයි SPC නාමය යටතේ. එතකොට මේ SPC නාමය යටතේ ඒක ගෙනාවට පස්සේ ඒක අපි නැවත වාරයක් රාජ්‍යයේ ඔසුසලවල් හරහා පාරිභෝගිකයන්ට ලැබෙන්න සලස්වනවා. ඒකයි අපි කියන්නේ මේකේ හැබැයි මිලේ ලොකු වෙනසක් තියෙනවා. මොකද පෞද්ගලික ආයතන කරන්නේ ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් එක මාකට් කරනවා. ලෝකයේ සහ ලංකාවේ මේක විශාල වශයෙන් වෙනවා. විවිධ මාර්ගයෙන් විවිධ ස්ට්‍රැටජිස් කියලා අපි කියන්නේ ඒගොල්ලෝ යූස් කරනවා මේකට. එතකොට ඒ හරහා ඒගොල්ලන්ගේ වෙළඳ නාමය ප්‍රචාරය කිරීම තුළින් පාරිභෝගිකයන්ගේ හිතේ තැන්පත් කරන මේ බ්‍රෑන්ඩ් එක හොඳයි කියලා. නමුත් එම බ්‍රෑන්ඩ් එකම SPC ආයතනය මගින් ඉතාමත් අඩු මිලකට ලබා දෙනවා. ඉතින් අපි මම අර ඒකයි මුලින්මත් කිව්වත් අපේ ආයතනය කරන්නේ විශාල කර්තව්‍යයක්. මේ තියෙන මාෆියාවක් තියෙනවා නම් ඇත්තටම SPC හින්දා ඒක නැති වෙනවා කියලා කිව්වොත් නිවැරදි. අවුරුදු 50ක් තිස්සේ අපි මේ ආපු ගමනේ ප්‍රධානම කාර්යය ඒකයි. මේක තනිකලම පෞද්ගලික ආයතනයකට නැත්නම් පෞද්ගලික වෙළඳ පොලක් තිබ්බනම්
මම හිතන්නේ පාර්බුවන්ට මේ තරම් ලොකු මේ තරම් මේ දැරිය නොහැකි මිලකට ගන්න වෙනවා වෙළඳ පොලේ තියෙන ඖෂධ. නමුත් අපේ ආයතනය මගින් කරන්නේ මේක සමබර කරනවා. අපේ මිලත් එක්ක සමහරලාට මේ පෞද්ගලික ආයතනයේ තියෙන මේ මාකට් එක අපි කඩලා සෑහෙන අඩුවට පාරිභෝගිකයන්ට ලබා දීමේ කර්තව්‍යයක් තමයි අපි කරගෙන යන්නේ. ඒ සඳහා අපිට දැන් ඖෂධ සැලවල් ලංකාව වටේ 48ක් විතර අපි දාලා තියෙනවා. රාජ්‍ය උසසල් 48ක් විතර තියෙනවා. තව ඉදිරියටත් එන්න තියෙනවා සෑහෙන ප්‍රමාණයක්. ඒ තුලින් අපි කරන්නේ මේ පාරිභෝගිකයාට ඉතාම සහන මිලට ඖෂධ ලබා ගැනීමේ හැකියාව සලස්වලා දීලා තියෙන එක. දැන් මොන රටවල් වලින්ද දැන් අපි ඖෂධ ගෙන්වනවා නම් අර ගුණාත්මක භාවය රැකගෙන ඖෂධ ගෙන්වනවා කියලා ඔබතුමන් සඳහන් කරපු නිසා මම අහන්නේ මොනවද රටවල්? මෙහෙමයි සුබන. දැන් ලෝකේ ගත්තොත් ලෝකේ ධනවත් සහ ඩෙවලොප් කියලා අපි කියන රටවල් වල විශාල වශයෙන් මේක නිෂ්පාදනය වෙනවා. එතකොට ඒ අතරින් රටවල් කීපයක් විශේෂ තැනක ඉන්නවා. නම් වශයෙන් කිව්වොත් ඇමරිකාව, බ්‍රසීලය, යුරෝප් රටවල් ටික සහ ආසියාවෙන් ඉන්දියාව, පාකිස්තානය සහ බංගල්දේශය. විශේෂයෙන් මේ සඳහා සහ චීනය මේ රටවල් ටික තමයි වැඩිපුර දැන් නිෂ්පාදනය කළ ලෝකෙටම බෙදා හරින්නේ. ධනවත් රටවල් ටික ඒගොල්ලන්ට සල්ලි තින්දා ඒ විදිහට යනවා මාකට් එකේ. ඒ ආසියාවේ රටවල් ටික මේ මං කියපු රටවල් ටික ආසියාවේ මාකට් එක සහ යුරෝපා රටවල් වල මාකට් එක විශාල වශයෙන් අල්ලන් සිටිනවා. ඒතකොට ලංකාවට මේ රටවල් ඔක්කොම වලින් එනවා. එනකොට අපිට තියෙන ප්‍රශ්නේ තමයි සමහරවිට ඔබ දන්නවා මේකේ නැව් ගාස්තු තියෙනවා, ප්‍රවාහන ගාස්තු තියෙනවා. ඒවත් එක්ක එනකොට මිලේ පොඩි වෙනසක් වෙන්න පුළුවන්. නමුත් විශාල වශයෙන් ගත්තොත් ඒෂියන් රටවල් අපි කියපු ඉන්දියාව වැඩි වශයෙන් එන ඉන්දියාවේ ලංකාවට ඊට අමතරව පාකිස්තානය ඊට අමතරව යුරෝපා රටවල් වලින් ජර්මනිය ඒ වගේ රටවල් වලින් බ්‍රසීල් වගේ රටවල් වලිනුත් ලංකාවට ඖෂධ ගෙන්නනවා. හොඳයි. දැන් අර 50 වසරක් සම්පූර්ණ කරලා තියෙන්නේ ඔබතුමන්ලා. ඒ කාරණේ ඉස්මතු කරපු එක හොඳයි ඔබතුමා. දැන් මේ 50 වසරක ඉතිහාසයේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කරපු කාර්යභාරය පිළිබඳව කතා කරාම මේ ඔසුසල් පද්ධතිය ගැනම කතා කරන්න පුළුවන් අපිට වෙනම. අතරම යමක් කියන්න කැමතිද ඔබතුමන් මේ වෙලාවේ මේ අවුරුදු 50ක දීර්ඝ ඉතිහාසයෙන් කැටි කරලා ගත්තොත්? ඔව් අපි පහුගිය මාසේ SPC ආයතනය කියලා මම කෙටියෙන් කිව්වොත් අවුරුදු 50ක් සම්පූර්ණ කරා. මුලින්ම මතක් කරන්න ඕනේ මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ පුරෝගාමිත්වයෙන් තමයි මා ආයතනය බිහිවන්නේ. එතුමාට දර්ශනයක් තිබ්බා. ඒ දර්ශනයේ ප්‍රතිඵලයක් තමයි අපි එතුමාත් ගොඩක් වෙලාට කතාවත කියනවා අර මාෆියාවේම කොටසක් වෙලා අතුරුදහන් වුණා කියලා කතාවකුත් යනවා. ඉතින් ඒ මාෆියාව නැති කරන්න මූලික වෙච්ච මිනිස්සෙක් අදටත් අපි ණයගැති ශ්‍රී ලංකාවේ පුරවැසියන් වශයෙන් එතුමාට එදා සිට අද වෙනකන් ගත්තොත් එහෙම මේ අවුරුදු 50 ප්‍රධාන වශයෙන් කාර්යය කීපයක් අපි කරලා තියෙන එකක් තමයි මම අර මුලින් කියපු කාරණය ඖෂධ පහසු මිලට පාරිභෝගිකයන්ට ලබා දීම. දෙවෙනි කාරණේ තමයි ගුණාත්මක ඖෂධ ලංකාවට ගෙනල්ලා පාරිභෝගිකයන්ට ලබා දීම. තුන්වෙනි කාරණේ තමයි අපේ සේවාවන් තියෙනවා කීපයක් තමයි ෆාමසි නැත්නම් ඖෂධ වේදීන් කියලා තියෙනවා. ඒවත් සඳහා ලංකාවේ තියෙන විවිධ ආයතන විසින් එක්සෑම්ස් තියෙනවා, විභාග තියෙනවා. එතකොට මේ ළමයිව ට්‍රේන් කරන එක අපේ ආයතන විසින් කරනවා. අපි අවුරුදු 2ක පුහුණු කාලයක් දෙනවා. මේ අපේ ෆාමසි දාලේ හරහා රාජ්‍යෝත්සව දාමේ හරහා ඔවුන් අපි ට්‍රේන් කරනවා නැත්නම් පුහුණු කරනවා. ඔවුන් පුහුණු වෙලා ඉවරුනාට පස්සේ ඒගොල්ලන්ට ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. එක්කෝ ඒගොල්ලන්ට අපේත් එක්ක එකතු වෙලා වැඩ කරන්න යන්න පුළුවන් ඉස්සරහට. එහෙම නැත්නම් ඒගොල්ලෝ ප්‍රයිවට් ගොඩාක් වෙලාවට ප්‍රයිවට් ආයතනවල ඒගොල්ලෝ ගිහිල්ලා වැඩ කරනවා. ඒකේ හොඳම කාරණේ තමයි ගොඩාක් වෙලාවට මේ ඖෂධ වේදීන් ටික කාලෙකින් තමන්ගේම ෆාමසි එකක් දානවා. ඒතකොට ලංකාවට අර අපි කියනවා ඔන්ටර්ප්‍රෙනර්ෂිප් කියලා. අන්න ඒ කාර්යය සඳහාත් අපි මේ වෙලාවේ දායක වෙනවා, ඔවුන්ට උදව් කරනවා. ඉතින් මේ වෙන අර පුංචි ව්‍යවසායකයෝ ගොඩාක් වෙනවා. මේ වෙනකොට ලංකාවේ තියෙනවා 3500 4000ක් අතර ෆාමසිස් ලංකාවේ තියෙනවා රෙජිස්ටර්ඩ් ඒවා. එතකොට මේක ඉස්සරහට වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. හේතුව තමයි මම අර කිව්වාගේ 2015 ඉඳන් 20 වෙනකන් ගත්තොත් 19%ක 20ක දියුණුවක් මේ මාකට් එකේ වෙලා තියෙනවා. පහුගිය අවුරුද්දේ ඉඳන් මේ අවුරුද්දට ගත්තොත් 16%ක වර්ධනයක් තියෙනවා. ඉතින් මේ මාකට් එක කවදාවත් වැටෙන්නේ නැහැ. ඉදිරියට යන මාකට් එකක්. ඉතින්
ඒකින්ද තමයි මේ රාජ්‍ය ආයතනයක් විදිහට SPC ආයතනය විශාල කර්තව්‍යයක් මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ පිටිපස්සේ ඉඳන් මේ අපි කරනවා. හොඳයි. අපි අපේ දුරකථන අංකය මතක් කරන්නම් 268යි 24යි 11 දුරකථන අංකය. අපේ අද ප්‍රධාන සම්බන්ධතා මැදිරිය ස්වදේශීය සේවා මැදිරියේ සිටයි සුභාරති ඔබ වෙත ගෙන එන්නේ. ඔබට හුරු පුරුදු අංකයක් 268යි 24යි 11 දුරකථන අංකය. අපි මේ කතා කරන මාතෘකාවට අදාළවම ඔබ ප්‍රශ්නයක් අදහසක් ඉදිරිපත් කරොත් අපට පහසුයි මේ සාකච්ඡාව හරවත් කරගන්න. අපි කෙටි විරාමයකට ගිහිල්ලා නැවතවරක් ඔබ හමු වෙන්න සූදානම්. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අප දශක 5ක් පුරාවට ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාවට ප්‍රත්‍යක්ෂ ඖෂධ ඉතාමත් සාධාරණ මිලට ලබා දීමට කටයුතු කළෙමු. සියලුම SPC ඖෂධ වෙළඳපළට නිකුත් කිරීමට පෙර නවීන තාක්ෂණ උපයෝගී කර ගනිමින් අපගේ විද්‍යාගාර තුළ තෙවරක් තත්ත්ව පරීක්ෂණයට භාජනය කරනු ලැබේ. දිවයින පුරා විහිදී ඇති අපගේ රාජ්‍ය උසුසල ශාඛා මගින් පළපුරුදු ඖෂධ වේදීන්ගේ සහාය ඔබට ලබා ගත හැක. 50 වසරක් අමරන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඔබේ සුවසිත අපේ පැතුමයි. නැවතවරක් ඔබ සුභාරතිය සමගින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍ය අධිකාරිතුමන් සුනිත් සුදසිංහ මහතායි අද ඔබ කැමති ඇති දැන් මේ ඖෂධ ටික ඔබට ලැබෙන්නේ කොහොමද? ඔසුසැලකට ගියාම මේ SPC ඖෂධ ටික ඔබට ලැබෙන්නේ කොහොමද? නැත්නම් පෞද්ගලික ඔසුසැලකට ගියාම උවත් SPC නාමයෙන් ඔබ ඉල්ලුවොත් ඔබට ඒ ඖෂධ ටික ඒ ඖෂධ වට්ටෝරුව අතර ලැබෙන්නේ කොහොමද? මෙන්න මේ ගැන ඔබ දැනුවත් වෙන්නට කැමති. මේ ක්‍රමවේදය කොහොමද සකස් වුනේ? අපි ඉදිරියට සාකච්ඡා කරන්න සූදානම්. මේ වෙලාවේ දුරකථනයේ කෙනෙක් ඉන්නවා කතා කරන්න. අයිබෝන්. අයිබෝන් සුභාරති කරන වැඩ කොටසම තමගේ කරන හැමදාම සහ රාජ්‍ය ඖෂධ නීති සංස්ථාව ක්‍රමයක් මම කල්පනා කරේ මේවා බෙදා හරින ගම්මට්ටමේ බිම්මට්ටමේ තියෙන පෞද්ගලික ඔසුහල් නියාමන ක්‍රියාවලිය සහ ඒවා බලපත්‍රයක් අරගෙන කොහොමද ෆාමසිස්ට් කෙනෙක් දාලා සමහර නුපුරු පටන් ගන්නවා දාලා නීතිමය තත්ත්වෙ මොකක්ද ඒකේ ඉන්නවනේ ෆාමසිස්ට් කෙනෙක් ඉන්නවනේ සහතිකයක් තියෙනවනේ සේවකින්ගේ පුහුණුභාවය ඒ වගේ දේවල් පොඩ්ඩක් ජනතාවට දැනුවත් කරනවා නම් මම ගොඩක් හොඳයි කියලා මම යෝජනා කරා ඒක දැනුවත් කරන්න කියලා අපි thank you බොහොම ස්තුතියි ඔබතුමන්ට සාමාන්‍ය අධිකාරිතුමනි මෙහෙමයි මේ අපගේ ක්‍රියාදාමය වෙනම ක්‍රියාදාමයක් මේක එතකොට ෆාමසියක් අලුතෙන් පටන් ගන්න ඕන ඒක සාමාන්‍ය ක්‍රියාපටිපාටියක් තියෙනවා රෙජිස්ටර් කරලා ඊට අමතරව අපි දෙනවා ඖෂධ වේදීන් සිටිය යුතුයි ඖෂධ වේදීන්ගේ සර්ටිෆිකේට් එකක් තියෙනවා සහතිකයක් තියෙනවා ඒ තිබිය යුතුයි එතකොට එය අපට අදාළ නැහැ බිස්නස් එකක් රෙජිස්ටර් කරන විදියට ගිහිල්ලා ඉන් පස්සේ ඖෂධ හින්දා අතනින් අවසර අරගෙන ආරම්භ කිරීම අත්‍යවශ්‍යයි. එතකොට අපට දෙන්න පුළුවන් සහයෝගය තමයි යම්කිසි කෙනෙක් අලුතෙන් ෆාමසි එකක් දැම්මම ඖෂධ හලක් දැම්මහම SPC ආයතනයට පුළුවන් ඔහුට ඖෂධ සපයන්න. දැනටමත් අපි කරන අපේ තියෙනවා නෙට්වර්ක් දෙක තුනක්. එකක් අපේම තියෙන ඖෂධ රාජ්‍ය ඖෂධසලවල් ටික. ඊට අමතරව අපි ලංකාවේ ඉන්න ඩිස්ට්‍රිබියුටර්ස්ලා කියලා අපි කියනවා. ඒ කියන්නේ බෙදා හරීමේ මධ්‍යස්ථාන පවත්වාගෙන යන පෞද්ගලික ආයතන තියෙනවා. අපි ඒවට බල්ක් එකක් වශයෙන් නැත්තම් ලොකු ප්‍රමාණයක් එකපාර වුන්ට දෙනවා. ඔවුන් එතකොට අර ඒරියා එකේ තියෙන ෆාමසිස් වලට බෙදා හැරීමක් කරනවා. ඒතකොට දැනටත් ලංකාවේ සියලුම ආවරණය වෙන විදිහට ලංකාවේ සියලුම කොටස් ආවරණය වෙන විදිහට අපි මේ වැඩේ කරගෙන යනවා. ඊට අමතරව අපේ තියෙනවා අර එතුමා කිව්වා වගේ කෙලින්ම අපෙන් මිලදී ගැනීමක් කරන්න කැමති අයට කෙලින්ම මිලදී ගැනීමක් කරන්න හැකියාවක් තියෙනවා. ඔය කාරණා ටිකම තියෙනවා. ඊට අමතරව අපගේම බෙදා හැරීම් මධ්‍යස්ථාන දෙක තුනක් ලංකාවේ තියෙනවා. කැන්ඩි වල නැත්තම් මහනුවර තියෙනවා, තංගල්ලේ තියෙනවා, හම්බන්තොට තියෙනවා. ඒ වගේ දිස්ත්‍රික්ක ප්‍රමාණයක් ආවරණය කරලා තියෙනවා අපගේ දිවයින පුරා පිහිටි ඖෂධ සැල් වල කළමනාකරුවන් කීප දෙනෙක් හමු වෙන්නට සූදානම් අපට හැකියාව ලැබෙන විදිහට මොකද දුරකථනයේ අපේ හිතවතුන්ට විවෘත කරලා තිබෙනවා උන්ගේ අදහස් යෝජනාත් ඊටාම වැදගත් මේ සාකච්ඡාවට ඒ වගේම මේ ඔසුසැල් පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ දල අවබෝධයක් ඔබට ලබා ගන්නට පුළුවන් මේ ඔසුසැල් නියෝජිතයින් එක්ක සාකච්ඡා කරොත් මාතර ප්‍රදේශයට යන්නට සූදානම් සජී රණතුංග ඉන්නවා මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙලා අයිබෝන් ඔබතුමීට ඔව් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ගරු සාමාන්‍ය අධිකාරිතුමන් ඉන්නවා සුනිත් සුදසිංහ මහතා දැන් මේ රාජ්‍ය ඔසුසැල මාතර
මේ ඔබ මෙහි නියෝජිතවරයා කොහොමද ඔබට තියෙන අදහස හා ඔබට තිබෙන අත්දැකීම ජනතාවගේ ප්‍රතිචාරය හා ජනතාව කොයිතරම් කැමැත්තකින් මේ රාජ්‍ය ඔසුසලට එනවද කියන කාරණය පිළිබඳව කතා කරොත් මොකක්ද ඔබතුමන්ට කියන්න තිබෙන්නේ? ඇත්තම මේ ඔබතුමීට කියන්නේ රාජ්‍ය ඔසුසල කිව්වහම ඉතින් අපේ ඔසුසල ජාලය හරහා මාතර ඔසුසල ගැන කතා කරලා විශේෂම මාතර ඔසුසල කළමනාකාර හැටියට ඉන්නකොට මේ ජනතාව ඉතින් හැම වෙලාවෙම මේ වගේ රාජ්‍ය ආයතනයක ඉන්න රාජ්‍ය විශ්වාසයත් එක්ක රාජ්‍ය ආයතනත් එක්ක ඉන්න පුදුම කැමැත්තක් තියෙනවා අපේ රටේ හැටි. ඉතින් ඒකත් එක්ක බැලුවාම ඇත්තටම මේ අපි ගැන තියෙන විශ්වාසය අවුරුදු 50ක් මේ කටයුතු අපිත් එක්ක ඉඳලා අපි ගැන තියෙන විශ්වාසය පුදුම විදිහට වැඩි. ඉතින් ඒක හින්දාම ඒකට හුඟක් පාරිභෝගික ඇදීගෙන යනවා විශේෂයෙන්ම අපේ ජේෂ්ඨ පුරවැසියන් විශේෂයෙන්ම අපිත් එක්ක මොකද අපි ඒගොල්ලන්ට උපහාරයක් හැටියට 5ක වට්ටමක් පවා ලබා දෙනවා. ඊට අමතරව ගැබිනි මව්වරුන්ට, ඊට අමතරව අවුරුදු 5ට අඩු දරුවන්ට, ඒත් එක්කම රණවිරුවන්ට, පූජ්‍ය පක්ෂයට ඒ නොයෙකුත් අවස්ථාවලදී අපි වට්ටම් ක්‍රමයක් ලබා දෙනවා. ඒකත් එක්ක පාරිභෝගිකයන්ට එක්ක රැඳී ඉන්නවා. අනික තමයි අපි ගැන තියෙන විශ්වාසය වැඩි. මොකද පළපුරුදු ඖෂධ වේදීන්මයි ඉන්නේ අපේ කුසලවල වැඩි වශයෙන්ම ඖෂධ වේදීන් ඉන්නවා. ඉතින් අර ඔබතුමිය කිව්වා වගේ අර දැන් ටිකකට කලින් ප්‍රශ්නයක් මත කර ඖෂධ වේදීන් ඉන්නවද කියන එක හැකියාවක් මේ පාරිභෝගික ෆාමසි වල පෞද්ගලික ඔසුසල්වල. ඉතින් ඒ විශ්වාසය අපි ගාව තියෙනවා. ඒකින්ද අපිත් එක්ක නිරන්තරයෙන්ම පාරිභෝගිකව අත්දැක බැලගෙන තමන්ගේ ඖෂධ අවස්ථාව මොකද අනිත් පාරිභෝගික අවස්ථාව වගේ නෙමෙයි ඖෂධ කියන එක මේ ගැන හුඟක් අය දන්නේ නැහැ මොකද්ද කියලා. එහෙනම් විශ්වාසය අනිවාර්යයෙන්ම තිබිය යුතුමයි. ඒකින්ද පාරිභෝගිකව නිරන්තරයෙන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් පහුගිය දිනවලත් අපි මේ කටයුත්ත නොකඩවා පුදුම වෙහෙස මහන්සියක් තියෙන අපේ ඔසුසල ඖෂධ වේදීන්ට විශේෂයෙන්ම අපේ ඔසුසල ජාලයේ සියලුම දෙනා කැපවීමෙන් වැඩ කරා එකම දවසක්වත් නිවාඩු ගන්නේ නැතුව. ඒ වගේම දැන් දවසකට බෙහෙත් වට්ටෝරු කොපමණ ප්‍රමාණයක් ලැබෙනවද ඔබතුමාලට කොහොමද මේ පිළිබඳව කියන්නේ? ඔසුසලෙන් ඔසුසලට මේ වෙනස් වෙනවා මේ තත්ත්වය. ඉතින් ඒක බැලුවහම ඇත්තටම මේ මාතර ඔසුසලට සාමාන්‍යයෙන් පාරිභෝගිකයන්ගේ ඖෂධ වට්ටෝරු දවසකට 200ක් ඉක්මවල ලැබෙනවා. 250ක 200ක් අතර ලැබෙන එක වෙනස් වෙනවා. ඒක දවසින් දවසට ඒ වගේම මට්ටමක් ලැබෙන ඒත් එක්කම WhatsApp මගිනුත් අර ඔබතුමිය කිව්වා වගේ WhatsApp මගිනුත් මේ කටයුත්ත වෙන හින්දා WhatsApp මගිනුත් අපිට සෑහෙන ප්‍රමාණයක් ඖෂධ වට්ටෝරු ලැබෙනවා. විශේෂයෙන්ම මේ කාලේ සේෆ්ටි ෆස්ට් හින්දා හුඟක් අය එළියට එන්නේ නැහැ. ඉතින් ඒ සේවාව සපයන හොඳම ජාලය අපේ ජාලය කියලා තමයි කියන්නේ. ඖෂධ නීතිගත සංස්ථාවේ රාජ්‍ය ඔසුසලවල් ජාලය. බොහොම ස්තුතියි ඔබතුමාට. මාතර දිස්ත්‍රික්කයේ අපි කතා කරේ රණතුංග මහත්මයා එක්ක. ඒ වගේම හිතවතෙක් දුරකථනයේ ඉන්නවා ප්‍රශ්නයක් තියෙනවා කියලා කියනවා මේ එතුමන්ට කතා කරන්න. අයිබෝන්. අයිබෝන්. සුබ උදෑසනක්. මම උතුරුකල්තර ඩී.කේ දෙසොයිසා. මම දියවැඩියා රෝගියෙක්. මම අර ඔන්ලයින් මාර්ගයෙන් තමයි බෙහෙත් ගන්නේ. නමුත් දැන් මාස 3-4ක වෙලේ ඉඳන් අර යුරිමැක්ස් මම අනිත් රසායනික නාමය දන්නේ නැහැ. ඒ කියන බෙහෙත ස්පිරිතාලේ නැහැ කියලා එවනවා. මෙට්ෆෝමින් නම් ඕන තරම් තියෙනවා. ඊළඟට මම ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කරන්න කැමැතියි මේ බෙහෙත් වල හුඟක් අර ඊයන් කොලේ එන දැන් උදාහරණයක් වශයෙන් පැනඩෝල් එතනින් ගියාම ඇලමින් ඒ වගේ බෙහෙත් වල ඇලමින් ඒ කියන්නේ පිරිටන් ඒ එක්ස්පයරි ඩේට් එක එම්බොස් කරනවා. ඒ කියන්නේ ඊයන් කොලේ එම්බොස් කරන කාටද කියන්න පුළුවන් කියවන්න බෑ. ඒක අර දැන් ඇලමින් කියන නාමය හරි පැනඩෝල් කියන නාමය වගේ ඒ නාමය පේන ඒ print කරන විදිහටම ඇයි එක්ස්පයරි ඩේට් එක print කරන්නේ නැත්තේ? තාමත් වැදගත්. අපිට ටිකක් කල් ගියාම බලා ගන්න විදියක් නැහැ. මේකේ කාලයේ කුත්වීමේ දිනේ ඒකින්ද could you kindly pay your kind attention in this regard? Thank you very much sir. බොහොම ස්තුතියි ඔබතුමන්ට සමනදිකාරතුමනි. මෙහෙමයි. දැන් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ලංකාවේ ඖෂධ බ්‍රෑන්ඩ්ස් වශයෙන් ගත්තොත් වෙළඳ නාමයන් වශයෙන් ගත්තොත් 4500ක් 5000ක් වගේ තියෙනවා. මේ සියලුම බ්‍රෑන්ඩ්ස් වලට ආවේනික වූ ක්‍රමයක් තියෙනවා. අපි හිතමු මේ බොක්ස් එක නැත්තම් ඒ ඖෂධ දාලා එන එක විදිහේ
මොනවාද ඒකට අපි කියන්නේ පැකින් එක කියලා. පැකින් එක. ඔව්, ඔව්. එතකොට ඒගොල්ලොන්ට ආවෙනික විදිහට තමයි ඒගොල්ලෝ එක හදන්නේ. හැබැයි මේ සියලුම දේවල් NMR එකේ රෙජිස්ටර් වෙලා ඒගොල්ලෝ සාම්පල්ස් පරීක්ෂා කරලා බලලා තමයි මේකට අප්‍රූවල් එකක් දෙන්නේ. එතකොට ඒක මත තමයි ඊට පස්සේ ඕනම ආයතනයකට ලංකාවට බෙහෙත් ගෙන්නීමේ හැකියාව තියෙන්නේ. එතකොට අපිට මේකේ අර අපි කියන කන්ට්‍රෝල් කරන එක ඒක අපිට ලංකාවේ ඩිරෙක්ට් අපිට එහෙම කරන්න හැකියාවක් නැහැ. මොකද මේක යම්කිසි ක්‍රියාදාමයකට ගිහිල්ලා අප්‍රූවල් එකක් අරගෙන ඉන් පස්සේ තමයි මාකට් එකට එන්නේ. එතකොට ඔය එතුමා කියපු කාරණේ කියන්නේ ඒක පේන්නේ නැහැ කියන එක ඖෂධයෙන් ඖෂධයට වෙනස්. ඒක එකම දේ නෙමෙයි වෙන්නේ. ඉතින් මට කියන්න තියෙන්නේ එකම දෙයයි සමහර ඒවා පේන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට හොඳම දේ තමයි ළඟම තියෙන ෆාමසි එකකින් ගත්ත නැත්නම් ඒ ඩ්‍රග් එක ගත්ත ෆාමසි එකකින් චෙක් කරගන්න වෙනවා පේන්නේ නැත්නම්. ඊට අමතරව 90%ක් 99%ක්ම මම හිතන්නේ ලංකාවේ එහෙම කල්ලිකුතු ඖෂධ විකිණීමේ හැකියාව අඩුයි. මොකද NMR එක හරහා පරීක්ෂාවක් කරනවා සරින් සරේට. ඊට අමතරව එහෙම කිරීමේ හැකියාවක් අඩුයි. මොකද එහෙම වුණොත් මේ ආයතනයේ අපි කියනවා බ්ලැක් ලිස්ට් කරනවා කියලා. ඒ ආයතනයේට ඒක සෑහෙන්න ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒ හින්දා ගොඩාක් වෙලාවට 99%ක්ම එහෙම වෙන ප්‍රමාණය අඩුයි. නමුත් ඔබතුමා කියන කාර්යය මේ කාරණේදී හොඳම දේ තමයි එහෙම වුණොත් එහෙම ගත්ත ඖෂධ අහලට ගිහිල්ලා ඒක පරීක්ෂාවක් කරගත යුතුයි. හොඳයි. මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා පොළොන්නරුවෙන් සමන්තිකා මහත්මිය. එතුමියත් ඔසුසැලක නියෝජිතවරියක්. අයිබෝන් සමන්තිකා මහත්මිය. අයිබෝන්. හොඳයි. අද අපි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍ය අධිකාරිතුමන් සුනිත් සුදසිංහ මහතා මැදිරියේ ඉන්නවා. අපි ඖෂධ සම්බන්ධයෙන් කතා කරා. ඒ වගේම මේ රාජ්‍ය ඔසුසැල් පද්ධතිය පිළිබඳව ටිකක් අපි ජනතාව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. හැකි පමණ මේ ගුවන් කාලය අතරතුර. ඒ නිසාමයි අපි පොළොන්නරුවට ආවේ ඔබව හමුවන්න. දැන් කොහොමද මේ රාජ්‍ය ඔසුසැලත් එක්ක ජනතාවගේ තියෙන සම්බන්ධතාවය කොහොමද ඔබට දැනෙන්නේ සම්බන්ධයෙන්? හොඳයි. ඉතින් මේ වගේ පළාත්වල ජනතාවට ඇත්තටම රාජ්‍ය ඔසුසැලකින් බෙහෙත් ලබා ගැනීමට කියන විශ්වාසයෙන් යුතුව බෙහෙත් ලබා ගැනීමට ඒ වගේම බෙහෙත් ලබා ගැනීමට අදාළ දැනුවත්භාවයෙන් යුතු ඖෂධ වේදීන්ගේ පූර්ණ ඖෂධ වේදීන්ගේ දැනුමත් එක්ක ඒ වගේම දැන් විශේෂයෙන්ම අපි කතා කරෝතින් මේ අර ජනතාව මොකද කියන්නේ මේ ඖෂධ සම්බන්ධයෙන්? අපි කියනවා දැන් SPC ඖෂධම ඉල්ලන්න කියලා අපි කියනවා. අපි අපේ ප්‍රවෘත්ති අතරතුරත් අපි කියන කාරණයක් තමයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ බෙහෙත්ම ඉල්ලන්න කියලා ඖෂධම ඉල්ලන්න කියලා. දැන් වට්ටෝරු ප්‍රමාණය දැන් ජනතාව කොහොමද මේ ඖෂධ සම්බන්ධයෙන් තියෙන දැනුවත්භාවය රාජ්‍ය ඔසුසැලට වැඩිපුර එන්න කැමතිද නැත්නම් පෞද්ගලික ඔසුසැල් වලට වැඩිපුර යන්න කැමතිද? කොහොමද ඔබ අධ්‍යයනයක් කරන්න ඇතිනේ ඔසුසැලක නියෝජිතවරියක් විදිහට මොකක්ද තියෙන අදහස? ඔව් ගොඩක් අයගේ විශ්වාසයෙන් යුතුව ගන්න ඒ කියන්නේ අඩු සාධාරණ මිලකට විශ්වාසයෙන් යුතුව ගන්න පුළුවන්. එකම තැන රාජ්‍ය ඖෂධ සැල් කියලා ඒගොල්ලෝ දන්නවා. ඉතින් ඒගොල්ලෝ කැමති අපෙන්ම ගන්න මේ ඖෂධ වේදීන්ගෙන් යුතුව කාර්ය මණ්ඩලයක් ඉන්නවනේ. එතකොට ඒගොල්ලෝ විශ්වාසයෙන් යුතුව ගන්න කැමති. මොකද අපේ අනිවාර්යෙන් සර් කිව්ව විදිහට අදාළ විදිහට මේ ඖෂධ අපට ලැබෙනවනේ. එතකොට ඒ ඖෂධම ගන්න ඒගොල්ලෝ කැමති සාධාරණ මිලත් එක්ක. ඉතින් ඒගොල්ලෝ අපිත් එක්කම ඒ නිසා ඉන්න බොහොම මේ කැමැත්තෙන් තමයි ඉන්නේ. දැන් ඖෂධ හිගයකින් තොරව ඔබේ ඔසුසැලට ගෙන්ව ගන්න ඔබ සකස් කරගෙන තියෙන ක්‍රමවේදය මොකක්ද? ඔව් ඒක අපේ ඖෂධ සංස්ථාවේ මේක සලස්සලා තියෙනවා. අපේ රත්මලානේ ගබඩාවෙන් අපට මේ ඒ පහසුකම ඒ කියන්නේ අපේම ලොර් රත් වලින් නියමිත පරිදි අපට අපේ අවශ්‍යතාවයත් එක්ක තමයි අපි ඒක ඒගොල්ලන්ගෙන් අපි අනුම් කරන්නේ. එතකොට ඒ අදාළ විදිහටම අපට අනිත් අපි මාස 3ක තොග ගබඩාව 3කට වැඩි අපි ඇත්තටම කියනවා නම් 3කට තමයි අපට නියම කරලා තියෙන්නේ. නමුත් මේ අවශ්‍යතාවය පරිදි අපි තමයි ඒක සකසා ගන්නෙ. එතකොට ඒ යන පිළිවෙලට අනුව ඒ කියන්නේ මාස 3ක යන පිළිවෙල අනුව අපට අපි තොග ගබඩා කරගන්නවා මේ පැත්තට අදාළව. එතකොට ඒ යන පිළිවෙලට ගබඩා කරගෙන අපි ජනතාවට ඒ පහසුකම සලසලා දෙනවා. ඒ නිසා අපේ ඖෂධ බොහොම නියමාකාරව ඒගොල්ලෝ අතරපත් වෙනවා. හොඳයි. බොහොම ස්තුතියි සමන්තිකා මහත්මිය. ඒ පොළොන්නරුවෙන් රාජ්‍ය ඔසුසැලේ නියෝජිත තුමිය සමන්තිකා මහත්මිය බොහොම ස්තුතියි. ඒ අතරතුරේම හිතවතෙක් දුරකථනයෙන් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ආයිබෝන් කතා කරන්න. ආයිබෝන් තෙරුවන් සරණයි. මම එල්පිටියෙන් සනත් කතා කරන්නේ.
මගේ ගැටලුව වෙන්නේ මේකයි. ගැටලු දෙකක් තියෙනවා. එකක් තමයි දැන් මේ ඖෂධ SPC කියන නම ප්‍රචලිත කිරීමේ කාර්යභාරය ජනතාවට නෙවෙයි තියෙන්නේ. මට හැඟෙන පරිදි මේ නම ප්‍රචලිත කිරීමේ කාර්යභාරය වැඩි කොටසක් තියෙන්නේ වෛද්‍යවරුන්ට. හැබැයි වෛද්‍යවරු දැන් රජයේ රෝහලදී SPC නම බලපෑමක් මත ලිව්වත් මොකක් හරි හේතුවක් මත ලිව්වට පෞද්ගලික වෛද්‍ය සායනවලදී පෞද්ගලික රෝහල්වලදී SPC නම් භාවිතා වීම බොහොම අඩුයි. ඒ වගේම දැන් අපි SPC නම දැන් අපි SPC කියන්නේ මේ රජයේ ඖෂධ නීතිගත සංස්ථාවට එතනට ගිහිල්ලා ඒ වෙන්තරේ ගන්න ඖෂධ ගන්න ගියාම අපි 5ක් ගන්න ගියොත් ඖෂධ එයින් 2යි 3යි නම් තියෙන්නේ. ඒකට පෞද්ගලික ගාන්සියා ෆාමසියට ගියාම එතන අපි කරන් යන ලේඛනයේ සියලුම ඖෂධ තියෙනවා නම් මෙතන පරස්පරතාවයක් තියෙනවා. මෙන්න මේකට උත්තරේ මොකක්ද? දෙවෙනි ප්‍රශ්නේ තමයි දැන් අපි ලෝකයේ ඖෂධ ගත්තොත් ඖෂධ වර්ග සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. අපි රටක් ලෙස ඒයින් කීයද නිපදවන්නේ. එතකොට එක ඖෂධයක් ගත්තොත් අපි මේ පැරස්ටමෝල් කියන ඖෂධය මේ ඖෂධය අපි රටක් ලෙස ප්‍රමාණාත්මකව එකින් එක ඉහළ ඒ කියන්නේ ප්‍රමාණාත්මක ඉහළ ගිහිලා තියෙනවද? ඖෂධ වශයෙන් ඉහළ ගිහිලා තියෙනවද? ඖෂධයේ ලෙස ප්‍රමාණාත්මකව අපි ඉහළ දාන්න අපිට සැලැස්මක් තියෙනවද? ඉදිරි වසර 10ට 20ට එහෙම සැලැස්මක් අපිට තියෙනවද? දෙවෙනි ප්‍රශ්නේ තිරුවන් සරණයි. හොඳයි බොහොම ස්තුතියි සරත් මහත්මයා. සමානාධිකාරීතුමනි ප්‍රධාන වශයෙන් කියන්න ඕනේ අපි ගත්තොත් එහෙම ඖෂධ නියමය නැත්නම් ડોක්ටර්ස්ලා හරහා වෛද්‍යවරුන් හරහා රාජ්‍ය නීතිගත සංස්ථාවේ ඖෂධ නියම කිරීම නැත්නම් ඒවා ප්‍රෙස්ක්‍රිප්ෂන් කියලා අපි කියනවා ලිවීම සාමාන්‍යයෙන් සිදු වෙනවා. ඒ හරහා අපිට විශාල වශයෙන් අපගේ ආයතනයට නැත්නම් අපගේ රාජ්‍ය උසාවිවල වලට ඒ බෙහෙත් තුණ්ඩු එනවා. ඊට අමතරව ඔබ දන්නවා රාජ්‍ය ගත්තොත් එimhe ලංකාවේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් කියලා කියනවා නැත්නම් වෛද්‍යවරුන් විසින් ඔවුන්ගේ පෞද්ගලික ආයතන වශයෙන් තැන් වල දාගෙන රෝගීන්ට සේවාවක් සපයනවා. එතකොට මේවයේ 100ට ගොඩාක් මට හිතන විදිහට 70%ක් 75ක් වගේ ප්‍රමාණයක් භාවිතා කරන්නේ රාජ්‍ය නැතර අපගේ SPC බෙහෙත් තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේ ලංකාවේ වටේම ව්‍යාප්ත වෙලා ඉන්න මේ වෛද්‍යවරුන් විශේෂයෙන් ඕගොල්ලෝ එතුමන්ලාගේ ප්‍රයිවට් නැත්නම් පෞද්ගලික ව්‍යාපාර වශයෙන් කරන මේ තියෙන සියලුම ආයතන සෑහෙන ප්‍රමාණයක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ බෙහෙත් අරගෙන ඒ හරහා තමයි භාවිතා කරන්නේ. ඒ හරහා තමයි රෝගීන්ට ලබා දෙන්නේ. එතුමා කිව්ව තව කාරණයක් තමයි සාමාන්‍යයෙන් ප්‍රෙස්ක්‍රිප්ෂන් එක නැත්නම් බෙහෙත් තුණ්ඩුවක් ලිව්වම ඒකේ 5ක් ගත්තාම 3ක් තියෙනවා 3ක් නැහැ කියන එක. ඒකට කාරණා කීපයක් බලපාන. සමහරට අර මං කියුවා වගේ මේ වගේ අවස්ථාවලදී සමහර වෙලාවට ලංකාවටම නැති බෙහෙත් තියෙන්න පුළුවන්. දෙවෙනි කාරණේ තමයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ඉම්පෝර්ට් කරන බෙහෙතක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපගේ අපි කියනවා සිස්ටර් කම්පැනි කියලා SPMC නිෂ්පාදනය කරන ආයතනය. ඒ ආයතනය විසින් නිෂ්පාදනය කරන බෙහෙතක් වෙන්නත් පුළුවන්. මේ සියලු දේවල් වලට එකතුවක් තමයි මේ තුණ්ඩුවේ එන්නේ. ඒක සමහරලාට එකක් දෙකක් නැතිවීම වෙන්න පුළුවන්. නමුත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අදාළ ඔසුසලවල් ටිකේදී අපි පැහැදිලිවම කියනවා පෞද්ගලික ආයතන විසින් ගෙන්නන සියලුම જાතියේ බෙහෙත් වර්ගත් අපි ඒකේ විකුණනවා. එතකොට අපි ගෙන්නන බෙහෙත් විතරක් නෙමෙයි අර රෝගීන්ට සේවාවක් සැලසීම සඳහා පෞද්ගලික ආයතන විසින් ගෙන්නනු ලබන අපි කියන්නේ බ්‍රෑන්ඩඩ් ඖෂධ කියලා ඒ සියලු දේවල් අපගේ මේ ඔසුසලවල් හරහා අපි රෝගීන්ට ලබා දීමට කටයුතු කරලා තියෙනවා. හොඳයි. අපි කෙටි විරාමයකට ගිහිල්ලා කුරුණෑගල මනෝ වික්‍රමරත්න මහත්මයා ඉන්නවා. රාජ්‍ය ඔසුසලේ නියෝජිත මහත්මයා. එතුමාව සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අප දශක 5ක් පුරාවට ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාවට ප්‍රත්‍යක්ෂ ඖෂධ ඉතාමත් සාධාරණ මිලට ලබා දීමට කටයුතු කළෙමු. සියලුම SPC ඖෂධ වෙළඳපළට නිකුත් කිරීමට පෙර නවීන තාක්ෂණ උපයෝගී කර ගනිමින් අපගේ විද්‍යාගාර තුළ තෙවරක් තත්ත්ව පරීක්ෂණයට බහුරා පාරිභෝගික ඔබගේ විශ්වාසය දිනු අප ඉදිරියටත් ගුණාත්මක ඖෂධ පමණක් ඔබට ලබා දීමට කැප වී සිටින්නෙමු. 50 වසරක අභිමානය සමරන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඔබේ සුවසිත අපේ පැතුමයි. නැවතවරක් ඔබ සුභාරතී සමගින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිතුමන් සුනෙත් සුදසිංහ මහතා අද සුභාරතී සමගින් සම්බන්ධ වෙලා ඉන්නේ. දැන් කුරුණෑගල මනෝ වික්‍රමරත්න මහත්මයා ඉන්නවා රාජ්‍ය ඔසුසලේ කළමනාකාරතුමන්. ආයිබෝන් ඔබතුමන්ට. ආයිබෝන්.
දැන් සාමාන්‍යධිකාරීතුමන් මේ මැදිරියේ ඉන්න වෙලාවේ අපි මේ රාජ්‍ය ඔසුසැල් පද්ධතිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලත් ජනතාව දැනුවත් කරමින් සිටින අවස්ථාවක තමයි ඔබතුමන්ව සම්බන්ධ කරගන්නේ. දැන් කොහොමද කුරුණෑගල ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රතිචාර හා ජනතාවගේ යොමුවීම මේ රාජ්‍ය ඔසුසැල සම්බන්ධයෙන්? ඇත්තටම ඊටාම හොඳයි. මොකද ඒකට හේතුව අපි සෑම බෙහෙත් වට්ටෝරුවක්ම අපගේ රෝගීන්ට ලබා දීමට පෙර ඖෂධ වේදීන් දෙදෙනෙකු ලවා පරීක්ෂා කරනවා අනිවාර්යයෙන්ම. ඒක නිසා වුන් අපේ විශ්වාසය සම්බන්ධව කිසිම ගැටලුවක් නැහැ. ඊට අමතරව අපි බෙහෙත් තුන්දු සකසා දීමට අමතරව වෛද්‍යවරුන්ට සහ පෞද්ගලික ඖෂධ සැලවලට තොග වශයෙන් ඖෂධ ලබා දීම, ඊට අමතරව ලදරුවන්ට අවශ්‍ය කුඩා මාත්‍රාවලින් අවශ්‍ය ඖෂධ සකස් කර දීම, අපි සාමාන්‍ය භාෂාවෙන් කියන පවුඩර් පැකට් හදලා දෙනවා කියලා. මොකද ඒ වගේ ඒවා එළියේ තියෙන අපේ අනිත් තැන් වලින් කරගන්න අමාරුයි. ඊට අමතරව විශේෂ ඉල්ලීම් පරිදි අපි චර්ම රෝග වලට අදාළ ඒ වගේම බාහිර අනිකුත් ආලේපන වර්ග සකස් කර දීම, ඒ වගේ දේවලුත් කරනවා. ඉතින් ඒක නිසා අපගේ පාරිභෝගිකයන් ගොඩක් වෙලාවට අපේ විශ්වාසය ඒ වගේම සාධාරණ මිල නිසා ඔසුසල ජාලය සමග සම්බන්ධ වෙලා ඉන්නවා කුරුණෑගල දිස්ත්‍රික්කේ. දැන් මේ කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක අපි නිවසටම ඇනුම් කරන වැඩ පිළිවෙලකුත් ක්‍රියාත්මක කරා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව. කොහොමද දැන් කුරුණෑගල ප්‍රදේශයේත් ඒ ක්‍රියාත්මක වුණාද? කොහොමද තත්ත්වය? ඔව්, අනිවාර්යයෙන්ම අපි වයිබ් WhatsApp තාක්ෂණය මගින් ලැබෙන ඖෂධ වට්ටෝරු අපේ සප්ලයි දෙපාර්තමේන්තුවත් සමග ඒකාබද්ධව ගෙදරටම ගෙන යාමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරා. දැනටත් අපි ඒක ක්‍රියාත්මක කරනවා. මොකද කොවිඩ් වලදී අපි දුරස්ථභාවය රැක ගන්නා නිසා අපේ රෝගීන් වයිබ් WhatsApp තාක්ෂණයෙන් තුන් දෙවනවා. අපි ඒගොල්ලොත් එක්ක කතා කරලා මිල ගණන් දැනුම් දීලා අදාළ දුරකථන අංක ලිපිනයන් ලබාගෙන සප්ලයි දෙපාර්තමේන්තුව හරහා දවසක් වගේ ඇතුළත අපි ඒක ඒගොල්ලන්ගේ ගෙදරටම ගෙනහින් දෙන්න උත්සාහ කරනවා. ඊට අමතරව තවත් වයිබ් WhatsApp තාක්ෂණය මගින් අපිට ලැබෙන තුන්දු අපි සකස් කර දීමක්, ඒ වගේම අපේ ඩේලි කස්ටමර්ස්ලා, ඒ කියන්නේ අපේ නිතරම බෙහෙත් ගන්න දීර්ඝකාලීන තුන්දු වලට බෙහෙත් ගන්න කස්ටමර්ස්ලා අපි ආයතනය මගින් රෙජිස්ටර් කරගන්නවා. ඒකකින්ද ඒගොල්ලන්ට දුරකථන මතමක් දීලා ඒගොල්ලන්ගේ බෙහෙත් ටික සූදානම් කරලා තියන්න පුළුවන්. ඒගොල්ලන්ට ඕන වෙලාවක ඇවිල්ලා අරන් යන්න. ඒ වගේ සේවාවක් අපි කරනවා මේ කොවිඩ් නිසා ඇතිවෙච්ච ප්‍රශ්න නිසා. ඇත්තටම මේ මනෝ වික්‍රමරත්න මහත්මයා දැන් අර කොවිඩ් හින්දා ඇතිවෙච්ච හොඳ තත්ත්වයක් ඒක නේද? දැන් ඔසුසැලට ඇවිල්ලා කාලය ගෙවාගෙන මේ එතන යම්කිසි වෙලාවක් ගත කරනවට වඩා මේ ඇනුම් කරලා නිවසටම ගෙන්වා ගැනීම පිළිබඳව ජනතාවගේ ප්‍රතිචාරය කොහොමද? ඔබතුමන්ලාගේ පැත්තෙනුත් මේක සාර්ථකයි කියලා හිතෙනවද? ඇත්තටම ඔව් මිස්. මොකද අපිට කියන්නේ ඒගොල්ලන්ගේ පේෂන්ට් අවශ්‍ය දැන් යම්කිසි අපිට බෙහෙත් තුන්දක් සකස් කර ගැනීමට විනාඩි 15ක වගේ කාලයක් වැය වෙනවා. පේෂන්ට් ඇවිල්ලා අපිට බෙහෙත් තුන්ද දුන්නට පස්සේ අපේ ෆාමසිස්ට් මහත්තුරුන්ගේ ඖෂධ වේදීන්ගේ අධීක්ෂණය යටතේ මේක සකස් කරගන්න විනාඩි 15ක 20ක වගේ කාලයක් යනවා. එතකොට ඒ රැඳී සිටින කාලය ගොඩක් දුරට අඩු වෙනවා. ඒ වගේම සමාජයේ සංසරණය වෙන්න දුරස්ථභාවය තියාගන්න මේක ගොඩක් හේතු වෙනවා. ඇත්තට මේක මම හිතන්නේ ගොඩක් කට්ටියට පහසුයි. ඊට අමතරව තමන්ගේ දෙමව්පියන්ට දූ දරුවන්ට බෙහෙත් ටික යවා ගන්න උනත් ඒගොල්ලන්ට ගොඩක් වෙලාවට පේෂන්ට්ලාට පහසුයි. ඒක නිසා රෝගීන් ගොඩක් දුරට ඒක මේ සම්බන්ධයෙන් අගය කිරීමක් කරනවා. හොඳයි, බොහොම ස්තුතියි ඔබතුමන්ට කුරුණෑගල මනෝ වික්‍රමරත්න මහත්මයා. අපි නැවත දවසක හමු වෙමු මේ ගැන කතා කරන්න. මේ වෙලාවේ ගරු ස්වාමින් වහන්සේ නමක් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. අවසරයි අපේ හාමුදුරුවනේ. මම වැලිමඩ උණපානි චන්දවේල නායක හාමුදුරු කතා කරන්නේ. වැලිමඩ ඌවපනගම කියන ආසන දෙකේ මූලික රෝහල් දෙකක් ඇතුළුව තියෙනවා ග්‍රාමීය රෝහල් සංඛ්‍යාව මම හිතන්නේ 15කට වැඩිය. බදුල්ලට යන්න ඕනේ රාජ්‍ය උත්සලේ බෙහෙත් ගන්න වෙන මේ ආසන දෙකේ කොතනකවත් නැහැ මේ රාජ්‍ය උත්සලයේ සාඛාවක්. ඒ නිසා මේක විශාල බෙහෙත් මාපියාවක් තියෙන ගතා කරනවා අතරන රෝගීන් විශාල අපහසුතාවයකට පත් වෙනවා. දැනගන්න කැමැති මේ ආසන දෙකට පොදු නගරේ වන වැලිමඩ නගරේ රාජ්‍ය උත්සලක් පවත්වාගෙන ගියොත් ඒක විශාල සහනයක් ජනතාවට. ඔය නගර දෙකේම ප්‍රධාන බස් මේ කැපිටල්
CTB නැත්තම් මේ CTB බස් වලින් තමයි ජනතාව නගරයේ කරා සංක්‍රමණය කරගන්න තියෙන්නේ. එතකොට අපි සාමාන්‍ය අධිකාරිතුමාටත් මම මේ වැඩසටහන දිගටම අහනවා. දැන් මාස කිහිපයක් තිස්සේ බලාපොරොත්තු වුණා ගන්න බැරි වුණා. අපිට ලොකු සහනයක් මේ කාර්යය ඔබතුමන්ලා ඉෂ්ට සිද්ධ කරලා දෙනවා නම්. හොඳයි අපේ හාමුදුරනේ ඔබතුමන්ට යෝජනාවක්. ප්‍රධාන වශයෙන් කියන්න ඕනේ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මැතිතුමාගේ මඟ පෙන්වීම යටතේ සභාපතිතුමා සහ සාමාන්‍ය අධිකාරිතුමා සහ ඒ නිලධාරීන්ගේ මඟ පෙන්වීම යටතේ මේ අවුරුද්දේ අපි මේ වෙනකොට දැනට අපි අලුතින් ශාඛා දෙකක් ආරම්භ කරලා තිනවා. එකක් අපි මැදවච්චි නගරේ ආරම්භ කරා. අනිත් එක අපි පිටකොට්ටේ කියන නගරේ ආරම්භ කරා. ඉතුරු මාස දෙක තුන ඇතුළත තවත් මම හිතන්නේ 4-5ක් අලුතෙන් ආරම්භ කිරීමට වැඩ කටයුතු යොදලා තිනවා මේ අවුරුද්දේ. එතකොට ලබන අවුරුද්දේ අපේ හාමුදුරුවෝ කිව්වා වගේ වැලිමඩ නගරයත් අපේ ලබන අවුරුද්දේ ප්ලෑන් එකේ තියෙනවා. දැනට දිය තලාව සහ බදුල්ල කියන නගරයන් දෙකේ අපි දාලා තියෙන අපේ රාජ්‍ය ඖෂධ නීතිකරණ සංස්ථාවේ අවුට්ලට්ස් නැත්නම් අපේ ආයතන. ඊට අමතරව බණ්ඩාරවෙල සහ වැලිමඩ කියන ප්‍රදේශ දෙක අපි ලබන අවුරුද්දේ ගොඩක් දුරට මැද භාගයේදී අලුතෙන්ම ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. හොඳයි. අපි කැටි විරාමයකට ගිහිල්ලා නැවත වරක් හමු වෙමු. ඇත්තටම ඔබතුමන්ලාට පුළුවන්කමක් තියෙනම් අර හැම පුංචි නගරයකම පවා රාජ්‍ය උසුසලක් ඇති කරන්න. ඇත්තටම ඒක ජනතාව හරි කැමතියි. ඒ වැඩේට දැන් අපිට ලැබෙන මේ ප්‍රතිචාර වලින් දකින දෙයක් තමයි හැම කෙනෙක්ම උත්සාහ කරනවා රාජ්‍ය උසුසලටම යන්න. ඒ නිසා මං හිතන්නේ ඉදිරියේදී මේ බලාපොරොත්තු ඉටු වෙයි නේද සමානාධිකාරිතුමනි? පොඩි බාධාවක් තියෙනවා. දැන් අපි අතරම තරඟ කරන්නේ පෞද්ගලික අංශයේ මේ ව්‍යාපාරات එක්ක. එතකොට රාජ්‍ය ආයතනයක් විදිහට අපේ මැදිහත් වීම අත්‍යවශ්‍යයි. ඔබතුමියත් එක්ක මම එකඟ වෙනවා. නමුත් අපිටත් අර කියනවනේ බිස්නස් වයබිලිටි කියලා. කියන්නේ අපි බිස්නස් එකක් කරන්න අපිට තියෙන්න ඕනේ අඩුම ගානේ දුවන්න පුළුවන් බිස්නස් එක ගෙනියන්න පුළුවන් ප්‍රොෆිට් එකක් තියෙන්න ඕනේ. ඉතින් මම ඒක ජනතාවට බාර කරනවා. විශේෂයෙන්ම පුළුවන් තරම් රාජ්‍ය ඔසුසලවල් වලට යන්න. ඔබතුමන්ලට ගන්න තියෙන බෙහෙත් ඒ ගුණාත්මක භාවයෙන් ඒ විදිහටම ගන්න පුළුවන්. ඔබතුමන්ලා ගන්න ප්‍රමාණය වැඩි වෙන තරමට අපිට හරි ලේසි තවත් ආයතනයක් ගිහිලා අලුත් ප්‍රදේශයක දාන්න. එහෙම නැති වුණොත් මොකද මේ ආයතනය මම බය නැතුව කියනවා අපි ජනතාවට බර නැහැ. මේ ආයතනය අපි යම්කිසි ලාභයක් ලැබමින් ජනතාවට සේවයක් කරන ආයතනයක්. එතකොට ජනතාවට මේක ඇත්තටම ඒකයි මම කිය සුබ සිද්ධියක්. මේක පුළුවන් තරම් මේ රාජ්‍ය ආයතන තුලින් නැත්තම් මේ අපේ ඖෂධ නීතික සංස්ථාවේ ඖෂධ හරවල් වලින් ගන්න ප්‍රමාණය වැඩි කරන ප්‍රමාණය හරහා අපිට ගොඩාක් අලුත් දේවල් කරන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඉල්ලීමකුත් කරනවා මේ වෙලාවේ. අපේ ප්ලෑන් එක අපි යනවා ඉස්සරහටම සෑම නගරයකටම දාන්න පුළුවන් නම් ඒ දානවා. නමුත් අර අපිට අවශ්‍යතාවය තියෙනවා එන ප්‍රමාණය සහ ඒ බිස්නස් එක කරන්න පුළුවන් පරිසරයක් අපිට හදලා දෙන්න. ඒ අනුව අපේ ඔබතුමාලගේ නගරයට අනිවාර්යයෙන්ම ළඟාවීමට හැකියාවක් තියෙනවා. හොඳ පණිවිඩයක් ඔබ සියලු දෙනාටම. අපි හිතනවා මේ සුබවාදී බලාපොරොත්තුවත් එක්ක අපි ඉමු. කෙටි විරාමයකට ගිහිල්ලා නැවත වරක් ඔබ හමු වෙන්න අපි සූදානම්. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අප දශක 5ක් පුරාවට ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාවට ප්‍රත්‍යක්ෂ ඖෂධ ඉතාමත් සාධාරණ මිලට ලබා දීමට කටයුතු කළෙමු. සියලුම SPC ඖෂධ වෙළඳපළට නිකුත් කිරීමට පෙර නවීන තාක්ෂණ උපයෝගී කර ගනිමින් අපගේ විද්‍යාගාර තුළ තෙවරක් තත්ත්ව පරීක්ෂණයට භාජනය කරනු ලැබේ. දිවයින පුරා විහිදී ඇති අපගේ රාජ්‍ය උසුසල ශාඛා මගින් පළපුරුදු ඖෂධ වේදීන්ගේ සහාය ඔබට ලබා ගත හැක. 50 වසරක් පුරා පාරිභෝගික ඔබගේ විශ්වාසය දිනූ අප ඉදිරියටත් ගුණාත්මක ඖෂධ පමණක් ඔබට ලබා දීමට කැප වී සිටින්නෙමු. 50 වසරක අභිමානය සමරන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඔබේ සුවසිත අපේ පැතුමයි. නැවතවරක් ඔබ සුභාරතී සමගින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිතුමන් සුනිත් සුදුසිංහ මහතායි අද සුභාරතී සමගින් ඉන්නේ. අපිට තව කෙටි වෙලාවක් තියෙන්නේ. අපි රට වටේටම ගියා පුළුවන් හැටියට ඇත්තටම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ එක දිනක් වෙන් කරන්න සුභාරතී වලින් මේ රාජ්‍ය උසුසල් පද්ධතිය ගැනම කතා කරන්න. උසුසල් නියෝජිතවරුන්ට කතා කරන්න. එතකොට මේ ගැටලු ප්‍රශ්න තියෙනවා නම් ඒවත් එළියට එයි නේද සමානාධිකාරිතුමනි? ඒක හොඳයි. මම හිතන්නේ විශේෂයෙන් ජනතාවගේ ප්‍රශ්න තියෙනවා නම් ඒක අපිට මේක අවස්ථාවක් වෙනවා ඒකට ඇහුම් දීමට. හොඳයි. අනිවාර්යයෙන්ම අපි ක්‍රියාවලියට කරන්න සූදානම්. දැන් අවුරුදු 50ක්
ඇවිල්ලා මේ ගෙවාගෙන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව තව කොයිතරම් කාලයක් දුර යන්න තියෙනවද? ඒකට අර මිනිස් ජීවිතයක් වගේ නෙවෙයි සීමාමායිම් නෑ. ඉතින් කොහොමද ඉස්සරහා සැලසුම් ඔබතුමාලගේ මේ ජනතාවට වඩාත් මේ අර මිනිස්සු හැම වෙලේම ජනතාව බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ අර මුදල් පසුම්බුයේ මුදල ටිකක් අඩු කරගන්න වියදම් වෙන. ඒකින්ද මේ සාධාරණ මිල තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකක්ද ඔබතුමාලගේ සැලසුම ඉදිරියේදී? විශේෂයෙන්ම කියන්න ඕනේ මේ වෙනකොට අපගේ සැලැස්මක් තියෙනවා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නැත්නම් SPC ආයතනය හරහා ගුණාත්මක භාවයෙන් තියෙන ඖෂධ ගේනවට අමතරව අර ගොඩාක් අපිට තියෙන ප්‍රශ්නේ තමයි මම කියවනේ 4000ක් විතර ෆාමසිස් තියෙනවා කියලා. ඒ අතරින් අපිට තියෙන 50ක විතර 47ක් 48ක් වගේ ප්‍රමාණයක්. ඉතින් අර ගොඩාක් ඉල්ලීම් තියෙන්නේ මට හිතෙන ටෙලිෆෝන් කෝල්ස් වලින් ඒක ඉල්ලීම තියෙන්නේ පුළුවන් තරම් නගරවල වලට මේක ව්‍යාප්ත කරන්න කියලා. ඉතින් අපේ ප්‍රධාන අරමුණ තමයි මේ වසරේ තව ඉතුරු මාස දෙකේ තියෙනවා ප්ලෑන් එකක්. ඊට අමතරව ලබන වසරේ සිට දිගටම අර ඖෂධ නීතිගත සංස්ථාව යටතේ විකුණන ආයතන නැත්නම් ඒ බ්‍රාන්චස් රට පුරා ව්‍යාප්ත කරන්න පළවෙනි කාරණේ එක. දෙවෙනි කාරණේ තමයි තවදුරටත් SPMC ආයතන සමගත් එකතු වෙලා පුළුවන් තරම් අඩු මිලට ගුණාත්මක බෙහෙත් දෙන්නේ කොහේද කියන එක විවිධ මාර්ගයෙන් විවිධ ස්ට්‍රැටජිස් තියෙනවා. සමහර ඒවා අපිට දැන් කියන්න අමාරුයි. ජනතාවට හොඳ බෙහෙත් ලංකාවේ නිෂ්පාදනය කරලා කොහොමද දෙන්නේ කියන එක ඒ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ SPMC සහ SPC කියන ආයතන දෙක එකතු වෙලා කොහොමද මේ රටට සේවාවක් කරන්න කියන එක ලොකු ප්ලෑන් එකක් තියෙනවා. ඒක විශේෂයෙන් SPMC එක හදන භාණ්ඩ අයිටම්ස් නැත්නම් ඒ ඩ්‍රග්ස් අපි අරගෙන අපගේ ජාලය හරහා ව්‍යාප්ත කිරීමේ හැකියාව. විශේෂයෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා කරන ක්‍රියාදාම ටිකක් තියෙන එකක් තමයි අපේ ඖෂධ සලවල් වලින් විකුණන එක. දෙවෙනි එක ඩිස්ට්‍රිබියුටර් සෙන්ටර්ස් කියලා අපි කියනවා. පෞද්ගලික ආයතන පවත්වාගෙන යන අයට අපි බඩු දීම. තුන්වෙනි කාරණේ තමයි අපේ පෞද්ගලික රෝහල් තියෙනවා ලංකාවේ අලුතෙන්ම බිහිවෙච්ච පෞද්ගලික රෝහල් තියෙනවා විශාල ප්‍රමාණයෙන් බෙහෙත් ගන්නවා. සමහරවිට ඔවුන් ඉම්පෝට් කරන එක නවත්තලා අපගේ හරහා ඔවුන්ට ලබා දීමට කටයුතු කරන්න ප්ලෑන් එකක් තියෙනවා. අරගෙන කරගෙනත් යනවා දැන්ට. ඔය වගේම රාජ්‍ය ආයතනවල විශේෂයෙන් අපි දැන්ට ක්‍රියාත්මක කරගෙන යනවා ක්‍රෙඩිට් ෆැසිලිටි එක දීලා ඔවුන්ට ඔවුන්ගේ සේවකයන්ට අපගේ රාජ්‍ය ඖෂධ සංස්ථාව හරහා බෙහෙත් අලෙවි කරන්න පටන් ගන්න තියෙනවා. මේ වගේ ක්‍රියාදාමයන් ගොඩාක් යනවා. ඒතකොට ඉදිරියේදී මම හිතන්නේ විශාල වශයෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ව්‍යාප්තිය සහ නම බ්‍රෑන්ඩ් එක ලංකාවේ ජනතාවට මීට වඩා හොඳට දකින්න ලැබෙයි. ඒ වගේ මේ අවස්ථාවක් කරගන්නවා සාමාන්‍ය අධිකාරිතුමා එතකොට සහ අනිකුත් නිලධාරීන් සභාපතිතුමා රාජ්‍ය ඇමතිතුමාට ස්තුතිවන්ත වෙනවා. ඔවුන්ගේ කැපකිරීම සහ දේශපාලනයෙන් තොරව අපිට සහයෝගය දීම ඉතාම ශක්තියක්. ඉතින් ඒක මතක් කිරීම අත්‍යවශ්‍යයි මේ වෙලාවේ. අපිට මේ අවසන් විනාඩි කිහිපය කියලා කිව්වට මේ වෙලාවේ දුරකථන ඇමතුම් ගලාගෙන එනවා ඔබතුමන්ට ප්‍රශ්න යොමු කරන්න. එක අවස්ථාවක් දෙන්න පුළුවන් හිතවතෙකුට කතා කරන්න ආයිබෝන්. ආයිබෝන් සුබෝදෑසනක්. මම මේ කතා කරන්නේ ඔයගොල්ලන්ගේ වාදක මණ්ඩලයේ සමාජිකයෙක් රූපසිංහ කියලා. මම හොරණ රෝහලක් තියෙනවා ඊගාට බණ්ඩාරගම රෝහලක් තියෙනවා අනිත් පැත්තෙන් වෑතර රෝහලක් තියෙනවා. නමුත් අපිට රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ශාඛාවක් හොරණවත් ගෝනපලවත් කොහෙවත් නැහැ. කරුණාකරලා ඒක ලබා දෙන්න පුළුවන් නම් හොඳයි. හොරණට ලබා දෙනවා කියලා ආරංචියකුත් තියෙනවා. හොඳයි. හොඳයි ප්‍රශ්නය මතු කිරීම ඇත්තටම දිනවකවානුත් අපි දාගෙන ඉවරයි. ඒක ආරම්භ කිරීමට මම හිතන්නේ දල වශයෙන් මෙම මාසයේ 30 වෙනිදා වෙනකොට හොරණ අපි අපගේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඖෂධ සල අපි විවෘත කරන්න මේ වෙනකොටත් වැඩ කටයුතු සලසාගෙන තියෙන්නේ. එතකොට මේ මාසෙම ඔබතුමාට ඒක දැනෙන්න බලන්න හැකියාව තියෙනවා. ඔන්න ඔබතුමන්ට එහෙනම් ඒ ප්‍රශ්නටත් පිළිතුරු ලබා දුන්න. එහෙනම් කාලය අවසන් වෙලා තිබෙන්නේ. අපි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පිළිබඳව හැම බ්‍රහස්පතින්දාවකම සුභාරතී සාකච්ඡා මණ්ඩපයෙන් කතා කරනවා. විවිධ ඉසව් ඔස්සේ යන්නේ. නමුත් ජනතාවාදී සාකච්ඡාවක් ගෙන යන්නට අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී විවිධ ශේෂ්ත්‍ර පිළිබඳව කතා කරන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හා සම්බන්ධ වෙලා තිබෙන මේ ඔසුසැල් පද්ධතිය ඊටාම වැදගත් නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිතුමනි අපි වැඩි අවස්ථාවක් ලබා දෙමු ඉදිරි කාලයේදී මේ ගැනත් කතා කරන්න.
හොඳයි එහෙම හොඳයි. එහෙමනම් ඔබතුමන්ට බොහොම ස්තුතියි වටිනා කාලය කාර්ය බහුල වෙලාවේ ජනතාව වෙනුවෙන් මිඩංගු කරාට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිතුමන් සුනිත් සුදසිංහ මහතා නැවතවරක් එතුමන්ට ස්තුතිවන්ත වෙමින් අපි සමුගෙන යන්නයි සූදානම් වන්නේ. අද තාක්ෂණික මෙහෙයුම අචල ගුණසේකර නිෂ්පාදනය කරා ශාන්ති වීරසිංහ ඒ වගේම නිලන්ති වත්තේ ගෙදර නොමද සහායක් ලබා දුන්නා සුභාරතී වෙනුවෙන් මම සුධර්මිකා විජයරත්න ඔබට යහපත් දවසක් ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන්. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අප දශක 5ක් පුරාවට ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාවට ප්‍රත්‍යක්ෂ ඖෂධ ඉතාමත් සාධාරණ මිලට ලබා දීමට කටයුතු කළෙමු. සියලුම SPC ඖෂධ වෙළඳපළට නිකුත් කිරීමට පෙර නවීන තාක්ෂණ උපයෝගී කර ගනිමින් අපගේ විද්‍යාගාර තුල තෙවරක් තත්ත්ව පරීක්ෂණයට භාජනය කරනු ලැබේ. දිවයින පුරා විහිදී ඇති අපගේ රාජ්‍ය උසුසල ශාඛා මගින් පළපුරුදු ඖෂධ වේදීන්ගේ සහාය ඔබට ලබා ගත හැක. 50 වසරක් පුරා පාරිභෝගික ඔබගේ විශ්වාසය දිනූ අප ඉදිරියටත් ගුණාත්මක ඖෂධ පමණක් ඔබට ලබා දීමට කැප වී සිටින්නෙමු. 50 වසරක අභිමානය සමරන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඔබේ සුවසිත අපේ පැතුමයි. පෙරොරු 8යි විනාඩි 1යි. එසැන